හොඳයි අබ්බසාම වේග නැවත උන්වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. අද මැයි 27 වෙනිදා අපි විශ්වාසවන්තකම කියනව පාඩම තමයි බලාගෙන ඉන්නේ. ඉතින් අපි මේ වෙද්දී සෑහෙන මාතෘකාවන් අපි ආවරණය කරලා තිබෙනවා. ඔබට මතකද අපි ඉස්සෙල්ලාම බැලුවා දෙවන් වහන්සේ ආශිර්වාද කාණ්ඩ වගේම සාප කාණ්ඩ විශ්වාසවන්ත වෙනුන් කියනව කාරණාව. අලුත් දෙයක් වෙනට ඇති සමහර අයට මේ සාප වලට උන්වහන්සේ කොහොමද විශ්වාසවන්ත වෙන්නේ කියලා. මොකද ඒක තමයි උන්වහන්සේගේ විශ්වාසවන්තකම. අපි ඊට පස්සේ බැලුවා විශ්වාසවන්තකම වෙනුවෙන් අපිට තිබෙන උතුම් ආදර්ශය වෙන කවුරුත් නෙමෙයි යේසුස් වහන්සේ. අපි උන්වහන්සේ දිහා බලලා උන්වහන්සේ වගේ වෙන්න තමයි මේ ජීවිතය අපි උත්සාහ කරන්නේ. ඊට පස්සේ බැලුවා විශ්වාසවන්තකමයන්හි තේරුම හෙබ්‍රේව සහ ග්‍රීක භාෂා දෙකෙන්ම අපි බැලුවා. ඒකේ සාමාන්‍ය අපිට ගන්න පුළුවන් තේරුම තමයි විශ්වාසවන්තකම කියලා කියන්නේ ස්ථිර කල්පවතින නොවෙනස් වෙන්නා වූ කියනා වූ අර්ථය තමයි විශ්වාසවන්ත කියන එකෙන් බයිබලයේ තුල පවා කතා කරන්නේ. අපි ඊට පස්සේ විශ්වාසවන්තකමේ හරය සහ සාරය කියන මාතෘකාවක් ඔස්සේ කතා කළා. මේක තුල අපි සංසන්දනය කිරීමක් කළා විශ්වාසවන්ත සාර්ථකත්වය ගැන. අපි ඊට පස්සේ නිගමනයකට ආවා සාර්ථකත්වය සහ විශ්වාසවන්තකම අතර බයිබලය තුල සම්බන්ධතාවයක් උන්වහන්සේ දකින්නේ නැහැ. හේතු උන්වහන්සේ බලාපොරොත්තු වෙනවත් අපගේ වගකීම ස්වාමීන් වහන්සේ තුල විශ්වාසවන්ත විශ්ට කරයි කියලා වර්ධනය දීම ප්‍රතිඵල දීම පිළිතුරු දීම ඒක දෙවන් වහන්සේගේ වගකීම. ඒක දෙවන් වහන්සේගේ තීරණය. නමුත් ඔබත් මමත් දුන්නා වූ කාර්යයට අපේ ප්‍රතිඵල පේන්නේ නැතුව ගියත් විශ්වාසවන්තව සිටිය යුතුයි කියන කාරණා වචනේ බැලුවා. අපි ඊට පස්සේ බැලුවා විශ්වාසවන්ත වෙන්න විශේෂ වාක්‍යම් ප්‍රමාණික උන්වහන්සේ ඔබට මට දීලා තිබෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් අපිට වෙන්නා වූ කිතුරු වගේ වාක්‍යම් වලට අමතරව විශේෂ වූ වාක්‍යම් උන්වහන්සේ අපිට දීලා තිබෙන ආකාරයට අපි කතා කළා. ඊට පස්සේ අපි ගිය සතියේ කතා කළා මතකද විශ්වාසවන්තකමේ උපායන් කියලා මාතෘකාවක් ආරම්භ කළා. ඒකේ අපි ගිය සතියේ කතා කරන මාතෘකාව තමයි විශ්වාසවන්තකම අපගේ අවධානය සහ අපේක්ෂාවන් කියනව කාරණාව. එතකොට මේ තුල මතක ඇති අපි එලියා ගැන කතා කළා, පෞල්තුමා ගැන කතා කළා. එලියාට තිබුණ අපේක්ෂාවක් එයාගේ යාඥාව තුළ එයාගේ හාස්කම් දැක්වීම තුළ ස්වාමීන් වහන්සේගෙන් එයාට බලාපොරොත්තුවක් තිබුණා. මොකද බලාපොරොත්තු විශ්ව නොවුණා වූ තැනදී එලියා මැරෙන්න පවා පෙව්වා. right ඉතින් මේක තමයි අපි ගිය සතියේ බලපු කාරණාව. නමුත් අපි ඊට පස්සේ බැලුවා දේවල් අවස්ථාවන් ප්‍රස්තාවන් කොච්චර අපිට විරුද්ධව තිබුණත් අපේ පැත්තට තිබුණත් නැතුව තිබුණත් අපේ දෙවියන් වහන්සේ ගැන පමණක් ඇදිලා තබා ගන්න ඕනේ. අපේ වෙන වෙන බලාපොරොත්තු වෙන වෙන අරමුණු ඔස්සේ අපේ දෙවියන් වහන්සේ අදහන්න ගත්තොත්, යාඥා කරන්න ගත්තොත්, සේවය කරන්න ගත්තොත්, දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ගත්තොත් ඒකට විශ්වාසවන්තකම කියලා කියන්න අමාරුයි. හේතුව අපි වෙනත් යටි අරමුණුත් එක්ක තමයි දෙවියන් වහන්සේත් එක්ක මේ ගනුදෙනු කරන්නේ. ඉතින් ඒක නිසා අපි බැලුවා දෙවියන් වහන්සේගේ සර්ව බලධාරීත්වය, උන්වහන්සේගේ තීරණ ගැනීම, උන්වහන්සේගේ ක්‍රියා කිරීම තුළ සම්පූර්ණ ඇදහිල්ල තියලා අපි කොහොමද මේ කිතුන ගමන තුළ විශ්වාසවන්තභාවය ඔප්පු කරන්නේ කියන කාරණාව අපි ගිය සතියේ බැලුවා. අද අපි බලනවා විශ්වාසවන්තකම සහ දෙවිඳුන්ගේ සත්‍ය කියන මාතෘකාව. මේ විශ්වාසවන්තභාවයත් අපි කතා කරන්න යන උන්වහන්සේගේ සත්‍යතාවය කියන උදේ අතර සම්බන්ධතාවය අද අවශ්‍ය අපි කතා කරමු. මාතෘකා දෙකක් තුනක් අපි ආවරණය කරමු ඉතාමත් ඉක්මනින්. අපි බැලුව මතක ඇති විශ්වාසවන්තකමේ තේරුම බලද්දී විශ්වාසවන්තකමට හෙබ්‍රේව භාෂාවෙන් එයිමෝන්, එමුනා, එමෙත් කියලා වගේ වචන තියෙනවා. අමාන් කියනවා මූල වචනය තමයි මේ වචන ඇවිල්ලා තිබුණේ කියලා අපි බැලුවා මතක ඇති. ඉතින් අද අපි බලන්නා වූ වචනය තමයි ආයෙත් එමෙත් කියනා වූ වචනය දිහා අපි චුට්ටක් හැරලා බලනවා. හේතුව මේ එමෙත් කියනා වූ වචනය විශ්වාසවන්තකම කියනා වූ දෙයට සම්බන්ධ කරලා හෙබ්‍රේව බයිබලයේ පද ලියලා තියෙනවා වගේම අපි සිංහල බයිබලයේ සහ ඉංග්‍රීසි බයිබලයේ බොහෝ තැන්වලදී සත්‍යතාවය කියලා අපි වචන යොදලා තියෙන තැන්වලට හෙබ්‍රේව භාෂාවට ගිහිල්ලා බැලුවොත් මේ එමෙත් කියන වචනය තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි එමෙත් කියන වචනේ එන්නා වූ තවත් අර්ථයක් තමයි සත්‍යතාවය කියන එක. එමෙත් කියන වචනය විශ්වාසවන්තභාවය, විශ්වාසවන්තකම වගේම සත්‍යතාවය කියනා වූ අර්ථයත් එමෙත් කියන වචනේ ඇතුලේ තියෙනවා. ඉතින් ඉංග්‍රීසි භාෂාවට සහ සිංහල භාෂාවට පරිවර්තනය කරද්දී සමහර තැන්වලදී විශ්වාසවන්තභාවයට මේක පාවිච්චි කරනවා, සමහර තැන්වලදී සත්‍යතාවය කියන දේ පාවිච්චි කරනවා. අපි උදාහරණකින් බලමු. දැන් ගීතාවලිය 19:9 මෙතන
කියනවා ස්වාමීන් කෙනේ බය පිරිසිදුය සදාකාල පවත්නේය ස්වාමීන්ගේ විනිශ්චය සැබෑය සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය. දැන් මෙතන මේ සැබෑය කියන එක මම යටින් ඉරක් ගහලා තියෙනවා හේතුව හෙබ්‍රෙව් බයිබලයේ මේ සැබෑය කියන වචනයට පාවිච්චි කරලා තිබෙන වචනේ තමයි එමෙත්. ඒ කියන්නේ එමෙත් කියලා කියන මේ මෙත්ත කතා කරලා විශ්වාසවන්තකම කියන කාරණාවට. නමුත් අපි පරිවර්තන තියෙන්නේ සැබෑය කියන උදේට. අපි නිකමනේ මේකට විශ්වාසවන්තකම කියලා දාලා බලමු. ස්වාමීන් කෙරෙහි බය පිරිසිදුය. සදාකාල පවත්නේය. ස්වාමීන්ගේ විනිශ්චය විශ්වාසවන්තය. විශ්වාසදායකය. සම්පූර්ණම ධර්මිෂ්ඨය. ඔබට තේරෙනවා ඇති මේ අපි කතා කරන දේ තේරුමට කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් මේ තේරුම තමයි වැඩි වෙන එක විතරයි වෙන්නේ මේ එමෙත් කියන වචනය නිසා. විශ්වාසවන්තකම කියන වචනය සහ සැබෑව කියන දේ අතර යම් වචන දෝලනයක් ඉංග්‍රීසි සිංහල භාෂාවේ තියෙන නමුත් ඒක වැරදි නැහැ හේතුව එමෙත් කියන වචනේ තව තේරුමක් තමයි සැබෑකම කියනව දේ. ඉතින් ඒක නිසා පරණ ගිවිසුමේ මේ විශ්වාසවන්තකම සහ සැබෑකම කියනව කාරණා දෙකට මාරුවට මේ වචන එමෙත් කියන වචනය පාවිච්චි කරලා තිබෙනවා. ඉතින් අපි තවත් පද කිහිපයක් බලමු. ගීතාවලිය 25:5 ඔබගේ සැබෑකයි මා හසුරුවමින් මට ඉගැන්වූ මැනව වක්නිසාද ඔබ මගේ ගැලවීමේ දෙවියන් වහන්සේ දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලා සිටිමි. ඔබගේ සැබෑකම නැත්නම් මෙතන අපි එමෙත් කියන වචනේ මූල අර්ථය ගත්තොත් එහෙනම් ඔබගේ විශ්වාසවන්තකම හේ මා හසුරුවමින් මට ඉගැන්වූ මැනව. ඔබගේ සැබෑකමේ මා හසුරුවමින් මා ඉගැන්වූ මැනව. right ඉතින් මෙතන ඔබට තේරෙනවා ඇති මේ අර්ථය වැඩි වෙනවා මිසක් අර්ථයේ කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ගීතාවලිය 119:43. තවද සත්‍ය වචනය මගේ කටින් සහ මුලින්ම ඉවත් නොකළ මැනව. නැත්තම් විශ්වාසදායක වචනය මගේ කටින් ඉවත් නොකළ මැනව. right මක්සද ඔබගේ විනිශ්චයන් කෙරේ බලාපොරොත්තු වෙමි. ගීතාවලිය 119:142. ඔබගේ ධර්මිෂ්ඨකම සදාකාලික ධර්මිෂ්ඨකමක් කිය. ඔබගේ විවස්ථාවද සත්‍යය. නැතිනම් ඔබගේ විවස්ථාවද විශ්වාසදායකය. right ඉතින් ඔබට තේරෙනවා මේ එමෙත් කියන වචනය කොහොමද පරණ ගිවිසුමේ පාවිච්චි කරලා තිබෙන්නේ කියලා. අපි පදයන් දෙකක් විතර බලමු. ස්වාමීනි ඔබ ළඟම සිටසේක. ඔබගේ සීල ආඥා සත්‍යය. ඔබගේ සීල ආඥා විශ්වාසදායකය. right ගීතාවලිය 119:151 ඔබගේ වචනේ මුළු අදහස නම් සත්‍යය. නැත්නම් ඔබගේ වචනේ මුළු අදහස නම් විශ්වාසයය. ඔබට තේරෙනවා ඇති කොපමණ ගැඹුරට මේ එමෙත් කියන වචනය උන්වහන්සේගේ වචනය තුළ අපිව අරන් යනවාද කියනව කාරණාව. දැන් ඔබට අපි පොඩි තව පොඩ්ඩක් ගැඹුරටම මේ කාරණාව සම්බන්ධව දැන් විශ්වාසවන්තකම ගැන අපි හෙබ්‍රේය භාෂාවෙන් සහ ග්‍රීක භාෂාවෙන් මේ දෙකම කතා කරද්දී අපිට දැනෙන තේරෙන සහ අපි දැනගත යුතු කාරණාවක් තමයි විශ්වාසවන්තකම කියනා වූ දෙය ඇදහිල්ල කියනා කාරණාව නැතුව අපිට අමාරුයි කියලා හේතුව අපි මේ කතා කරන විශ්වාසවන්තකම අපි තව ඉස්සරහට කතා කරනවා තවත් ගැඹුරට අපි මේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ චරිතය හා සම්බන්ධ කාරණාවක්. එහෙම නැත්නම් මේ ලෝකේ අපි කතා කරන විශ්වාසවන්තකම නෙමෙයි හේතුව මට තියෙන අත්දැකීම අනුව ලෝකයේ විශ්වාසවන්තකමක් මන්ද කාතුලින්ද අපිට ගන්න පුළුවන් කියලා. right උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කියනවා නාස්පුඩු හුස්ම දින කාවවත් විශ්වාස ගන්න දෙපාලු. ඉතින් මේ ලෝකයේ තුල විශ්වාසවන්තකම කියලා වචනයක් තිබුණාට ඒකේ සැබෑ අර්ථය මම අනිවාර්යෙන් බය නැතුව කියන ලෝකයේ තුල නැහැ කියලා. ඉතින් විශ්වාසවන්තකම දෙවියන් වහන්සේගෙන්ම තමයි අපි බලන්න. එතකොට මේ දෙවියන් වහන්සේ ගැන ඇදහිල්ල කියන කාරණා මෙතන ඉතාමත් වැදගත්. අපි පොඩි රූපයක් ඇසුරෙන් මේ කතාව තා පොඩ්ඩක් අපි පැහැදිලි කරගනිමු. ඔබට තේරෙනවා මෙතන තිබෙනවා ගහක් පස් සහ මුල් ඔබට පේනවා ඇති. ඒත් එක්කම පිටිපස්සේ ලොකු ආලෝකයක් තියෙනවා. හිරු එළිය තිබෙනවා. ඉතින් මෙතනදී අපි විශ්වාසවන්තකම විශ්වාසය කියන කාරණාව බැලුවොත් right විශ්වාසය මෙතනදී මේ ගහේ කොළ නැත්නම් ගහේ ගෙඩි වගේ දෙයක් තමයි විශ්වාසය කියලා කියන්නේ. මේක තමයි ඵලය. එළියට පෙන්වන්නා වූ අපගේ වර්ධනය අපගේ ඵලය. නමුත් මේ විශ්වාසය කියනා වූ ඵලය අපිට එළියට ගේන්න බෑ ඇදහිල්ල කියනා උදේ නැතුව. right ඉතින් ඔබට තේරෙනවා ඇති ඇයි දැන්
අපගේ ලෝකයේ විශ්වාසවන්තකම කියනව කාරණා හොයාගන්න බැරි ඇයි කියලා ඔබට දැන් තේරෙනවා ඇති. හේතුව තමයි ඇදහිල්ල කියනව දේ මත තමයි විශ්වාසවන්තකම විශ්වාසය කියන එක මුල් අදින්ට අවශ්‍ය පිහිටන්ට අවශ්‍ය. ඒකේ මුල වෙන්න ඕනේ ඇදහිල්ල. ඒත් එක්කම මේ කාරණා දෙකම පෝෂණය වෙන්න අවශ්‍ය දෙවියන් වහන්සේගෙන් එන ආලෝකය. දෙවියන් වහන්සේගේ ආලෝකය. right ඉතින් මේක අපි තවත් පැහැදිලි කරගන්නවා මේ කාරණාව බලයි ඇයි මෙයා මෙහෙම කියන්න බයිබලෙන් මෙහෙම මොකුත් නැහැ නේ කියලා සමහරවිට හිතෙන්න පුළුවන්. අපි ඒක නිසා යන් ඉස්සරහට දෙවෙනි කොලොස්සේ දෙවෙනි පරිච්ඡේදයේ 6 සහ 7 මේ ආකාරයෙන් කියනවා. එබැවින් නොබලා ස්වාමී ක්‍රිස්තුස් යේසුස් වහන්සේ පිළිගත් ලෙස උන්වහන්සේ තුළ මුල් ලෙස ගොඩනගන ලදුව. නොබලාට ඉගැන්වූ ලෙසම නොබලාගේ ඇදිල්ලෙහි පිහිටා බොහෝසෙයින් ස්තුති දෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න. දැන් මෙතන ඉතාමත් පැහැදිලිව කියනවා මොකද්ද කරන්න ඕනේ මුල් අදින්න ඕනේ කොහෙටද? නොබලාගේ ඇදිල්ලේ මුල් ඇදලා අපි මොකද්ද කරන්න ඕනේ? right මේක ඉතාමත් පැහැදිලිව කියලා ඉතින් මෙතන අපිට තේරෙනවා මේ විශ්වාසය කියනවා ගහ හැදෙන්න මුල විදියට ඇදිල්ල ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි මේ සීල කාරණා සිද්ධ වෙන්න ඕනේ දැන් වහන්සේගේ ආලෝකය තුල ඒත් එක්කම මෙතන වැදගත්ම දේ තමයි මේ මුල් අදින්න ඕනේ යේසුස් වහන්සේ කියනා වූ සත්‍යතාවය මත. දැන් අපගේ මාතෘකාව තමයි සත්‍ය විශ්වාසය සහ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය right සත්‍යතාවය ඔබ දන්නවා ඉතාමත් පැහැදිලිව ඒක යේසුස් වහන්සේට සම්බන්ධයි උන්වහන්සේගේ වචනය තුල. මොකද වචනය සත්‍යයි යේසුස් වහන්සේ සත්‍යයි මාර්ගය සත්‍ය ජීවන තුන් වහන්සේ. ඒතකොට සත්‍යයන් වහන්සේගේ සත්‍යතාවය කියලා අපි කියන්නේ යේසුස් වහන්සේට. එතකොට මේ විශ්වාසය ඇදහිල්ලෙන් එන්නව ප්‍රයක් ලෙස මේ ඇදහිල්ල දෙවිඳුන්ගේ සත්‍යතාවය. එසේත් නැතිනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත මුල් ඇදලා පිහිටන්න ඕන කියන කාරණාව තමයි අපි මෙතනින් බලන්නේ. එතකොට හේතුව මේ විශ්වාසවන්තකම අපි කතා කරන විශ්වාසවන්තකම මේ වචනේ අර්ථය විතරක් දෙන්නව ලෝකයේ කතා කරන බොරුව ගොඩක් තිබෙන විශ්වාසවන්තකම නෙමෙයි. නමුත් අපි මේ කතා කරනවා අති පිරිසිදු දෙවියන් වහන්සේගේ චරිතය හා සමාන විශ්වාසවන්තකමට යන්න අපි මේ කියනා වූ පරිසරය මේ ආකාරයෙන් තිබෙන්නට ඕනේ. මේ කාරණා අපේ ජීවිතයේ එළියට ගෙන ඉතින් මම ඔබට පුළුවන්කම තියෙනවා නම් මේකේ ෆොටෝ එකක් ගන්න. මොකද මේ රූපේ ඉතාමත් වැදගත් වෙනවා ඔබට තේරුම් ගන්න මේ විශ්වාසය කියනවා උදේ එළියට එන්න අපේ ජීවිතයේ බලපාන්නා වූ පරිසරය ගැන ඉතාමත් වැදගත් දෙයක්. අපි මෙතන අපි ගීතාවල 119:86ට ගියොත් උන්වහන්සේ වචනේ කියන ඔබගේ ආඥා සියල්ල විශ්වාස කටයුතුය. ඔව් අයතු ලෙස මට පීඩා කෙරෙද්දී මට පිහිටුව වෙනව. right දැන් ඇයි මෙතන මේ වගේ කතා කරන්නේ මක් නිසාද? මෙතන අපි බලන කාරණාව තමයි උන්වහන්සේගේ ආඥාවක්. නැත්නම් උන්වහන්සේගේ වචනය හැම වෙලාවෙම විශ්වාසවන්තභාවයෙන් පිරිච්ච දෙයක්. right එතකොට අපි කලින් බැලුවා මෙතන කියන උන්වහන්සේගේ ආඥා සියල්ල විශ්වාසය නැත්නම් සත්‍යය. ඉතින් මේක නිසා උන්වහන්සේගේ වචනය තුලින් තමයි අපි මේ කතා කරනවා විශ්වාසවන්තකම එළියට එන්න යන්නේ. right අපි මේක මෙතන කියනවා විශ්වාසවන්තකම දෙවියන් වහන්සේගේ වචනයේ ඵලයක් මිස වෙන කිසිවක් නොවේ. ඉතින් මේ අපි අද කතා කරපු මාතෘකාවෙන් ඒ කියන්නේ විශ්වාසවන්තභාවය සහ දෙවිඳුන්ගේ සත්‍ය කියන මාතෘකාවේ සාරාංශය විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් විශ්වාසවන්තකම කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයේ ඵලයක්. ඇයි වචනය කියලා කියන්නේ සත්‍යතාවය කියන්නේ වචනය. යේසුස් කියන්නේ වාක්‍යano මාසවත් වූසේක. මාර්ගය සත්‍ය ජීවනයත් යේසුස් වහන්සේ. ඒ කියන්නේ දෙවිඳුන්ගේ සත්‍යතාවය කියලා අපි ඇත්තටම කියන්නේ යේසුස් වහන්සේට. ඒතකොට යේසුස් වහන්සේ මත පිහිටුණා වූ කෙනෙක්ට තමයි මුල්ලද්දා වූ කෙනෙක්ට තමයි මේ විශ්වාසවන්තකම එළියට ගෙන්න පුළුවන්. ආමෙන්. ඉතින් මම විශ්වාස කරනවා මේ කාරණාව ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා. ඊළඟ මාතෘකාව ඇත්තටම තිබෙන්නේ විශ්වාසවන්තභාවය සහ දෙවිඳුන්ගේ චරිතය කියන මාතෘකාව. නමුත් මේක යම්තරමක් දිග මාතෘකාවක් හින්දා අපි මේක ලබන සතියේට තියන්නට යනවා. මම මේ මාතෘකාව පහුකලන් ගිහිල්ලා ඊට පස්සේ වෙන මාතෘකා දෙකක් කෙටි මාතෘකා දෙකක් අද දවසේ අපි කතා කරලා අවසන් කරමු. ඊළඟ මාතෘකාව තමයි විශ්වාසවන්තභාවය සහ සුද්ධත්වයන් වහන්සේ. right විශ්වාසවන්තභාවය සහ සුද්ධත්වයන් වහන්සේ. දැන් ඇයි සුද්ධාත්මයන් වහන්සේ ගැන අපි මෙතන කතා කරන්නේ? ඔබට මතක ඇති අපි කලින් කතා කළා කලින් මාතෘකාව මොකක්ද අපි කිව්වේ? දෙවිඳුන්ගේ සත්‍ය කියන මාතෘකාව අපි අවසන් කළේ විශ්වාසවන්තකම කියලා කියන්නේ දෙවියන්වහන්සේගේ වචනයේ ඵලයක් මිස වෙන කිසිවක් නොවේ කියලා. එතකොට
මේක මතින් අපි ගොඩනගනවා විශ්වාසවන්ත භාවය සහ ශුද්ධත්වයෙන් වහන්සේ කියනව කාරණාවට අවශ්‍ය කරනව පසුබිම. දැන් ඔබ දන්නවා ගලාති 5:22 ඉතාමත් පැහැදිලිව කියනවා ශුද්ධත්වයෙන් වහන්සේ ඉන්නා වූ කෙනෙක්ගේ ජීවිතයේ තිබෙන්න ඕන ඵල. right? ඔබ දන්නවා මේවා මම හිතනවා කටපාඩමින් දන්නවා කියලා ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසවන්තකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම. right? මෙතන ඔබ දකිනවා ඵල 9ක් තිබෙනවා. ඔබ මෙතන බැලුවොත් අපි මේ කතා කරන මාතෘකාවට අදාළ දෙයක් බයිබලයේ සඳහන් කරන ගලාති 5:22 ඒක ශුද්ධත්වයෙන් වහන්සේගේ ඵලයක් කියලා. right? විශ්වාසවන්තකම කියලා කියන්නේ නැත්නම් විශ්වාසකම කියලා කියන්නේ ශුද්ධත්වයෙන් වහන්සේගේ ඵලයක්ලු. දැන් මං ඊළඟට කියන්න යනවා කාරණාව යම් තරමක් දුරට ආందోලනාත්මක දෙයක් වෙන්නට පුළුවන් සමහර අයට. මම දකිනවා අද අපේ කෝල් එකේ සිස්ටර් ශෙහානි කියලා කෙනෙක් සම්බන්ධලා ඉනවා. සිස්ටර් අපි ආදරෙන් පිළිගන්න ඔයාව. ප්‍රශ්නයක් ගැටලුවක් තිබුණොත් මේක ඉවරලා අපිට පුළුවන් අන්මියුට් කරලා ඒ ප්‍රශ්න වලට උත්තර ප්‍රශ්න තිබුණොත් මම දන්න විදිහට මට උත්තර දෙන්න පුළුවන් කමක් තියෙනවා. මෙතන ශුද්ධත්වයෙන් වහන්සේගේ ඵල ගැන අපි කතා කරනවා. දැන් මම ප්‍රශ්නයක් ඔබෙන් අහන්න. අපි ගහක් ගෙදරට ගෙනාවොත් අපි කියමු අපි ගෙදරට ගෙනා කියලා peer ගහක් නෙල්ලි ගහක් හරි මොකක් හරි ගෙඩි හැදෙන ගහක් අපි ගෙදර ගෙනල්ලා හිටවනවා. right? දැන් මේ ගහ ගෙදර ගෙනල්ලා හිටෙව්වට පස්සේ අපිට අපගේ වගකීම තමයි මේ ගහට අවශ්‍ය කරන පෝර දාන එක. මේ ගහට අවශ්‍ය කරන වතුර දාන එක. මේ ගහට හිතකර ආයුරින් නැත්තම් මේ ගහට වැඩි නොවෙන විදිහට ආලෝකය ලැබෙන තැනක මේ ගහ හිටවන එක හරි පෝච්චිය තියෙන එක හරි අපගේ වගකීම. right? මම විශ්වාස කරනවා මේ හැමෝම මේ කාරණාවට ඔව් කියලා කියයි කියලා. කාටද පුළුවන් කියන්න මෙතන මේ වගකීම අපි ඉෂ්ට කළාට පස්සේ ඒ ගහෙන් ගෙඩි එන එකේ වගකීමක් තිබෙන්නේ ඔබටද ගහටද? මගේ ප්‍රශ්නේ පැහැදිලිද කියලා මම විශ්වාස කරනවා. අපි ගහක් ගෙනල්ලා හිටවනවා. ඒ ගහට ඵල දරන්න ඕන කරන හැම දෙයක්ම අපි දෙනවා. අපි වතුර දෙනවා, අපි පෝර දානවා, අපි ආලෝකය දෙනවා, කප්පාදු කරන්න ඕන නම් කප්පාදු කරනවා. මේ හැම දෙයක්ම අපි කරනවා. මේ ඔක්කොම අපි කරනවා අපගේ වගකීමක් විදිහට. විශ්වාසවන්තව ඒ ගහට කරනවා. ඒ ගහෙන් ගෙඩියන එක ඔබට එළියෙන් ඉඳන් කරන්න පුළුවන් දෙයක්ද? නැත්නම් ඒ ගෙඩි අපි එකට කියනවා ලස්සන භාෂාවෙන් ඵල කියලා. ඒ ඵල එළියට ගේන එක ඔබට එළියෙන් ඉඳන් කරන්න පුළුවන් දෙයක්ද? නැත්නම් ගහ විසින් ගහ තුලින් කරන්න ඕන දෙයක්ද? මේ ඵල කියන එක එළියට ගේන එක මගේ ප්‍රේමවන්තනේ ගහ විසින් කරන්න ඕන දෙයක්. ඒක එළියට ගේන්න එළියේ ඉන්න අයට බෑ. මම කියන කාරණා ඔබට තාමත් පැහැදිලිද කියලා මම විශ්වාස කරනවා. එතකොට ඒ ආකාරයෙන් ගත්තාම මෙතන අපි කතා කරන මේ විශ්වාසවන්තකම විශ්වාසය කියන දේ විශ්වාසවන්තකම උන්වහන්සේගේ වචනේ කියනවා ආත්මයන් වහන්සේගේ දීමනාවක් නෙමෙයි ආත්මයන් වහන්සේගේ ඵලයක්. මම කියන කාරණාව තේරුම් ගන්න ආත්මයන් වහන්සේගේ දීමනා කියලා වෙනම කොටසක් තිබුණා උන්වහන්සේගේ වචනේ. මෙතන ගලාති 5:22 පැහැදිලිව කතා කරන්නේ ආත්මයන් වහන්සේගේ ඵල කියනව කාරණාව ගැන. මේ ආත්මයන් වහන්සේගේ ඵල කියනව කාරණාව ඔබත් මමත් අපි දන්න උප්පත්ති පොතේදී මේක සමහර කට්ටිය කියනවා දෙයයන් වහන්සේ අපිට දුන්නා වූ අති විශේෂම ආශිර්වාදය. සමහර කට්ටිය කියනවා මේක තමයි අපිට තිබුණු ලොකුම සාපේක්ෂ කියලා. මොකද්ද? ස්වයං කැමැත්ත. ස්වයං තීරණ ගැනීමේ අයිතිය. right? මේ අයිතිය උප්පත්තියේදී මේ අයිතිය නිසාමයි දෙයයන් වහන්සේගේ අභිමුඛයේ මිනිස්සු වෙන්ුනේ. අද මේ අයිතිය නිසාමයි දෙයයන් වහන්සේව තෝරාගෙන මිනිස්සු දෙයයන් වහන්සේ ගාවට එන්නේ. මේ ඵල එළියට ගේන එකේ තීරණ ගැනීමේ අයිතියත් තවමත් තිබෙන්නේ මගේ ප්‍රේමන්තන ඔයාටයි මටයි. මේ ඵල මම එළියට ගේනවද නැද්ද කියන තීරණය තිබෙන්නේ මටයි මටයි. දේවගතිවරු, උන්වහන්සේගේ සභාවේ සේවකයන්, දෙවියන් වහන්සේ, ආත්මයන් වහන්සේ ඔපමණ ඔබට විශ්වාසවන්ත වතුර පුවර ඔක්කොම දායි. මොකද ඒ ඵල එළියට ගේන එකේ තීරණය තවමත් තිබෙන ඔබගේ අත හේතුව ඒ ගහ තීරණය කරනකොට මේ ඵල මං එළියට ගේනවා කියලා. මං කියන කාරණා මං විශ්වාස කරන ඔබට තේරෙනවා ඇති කියලා. මේ විශ්වාසකම යන අපි කොපමණ කතා කළත් වැඩක් නැහැ මගේ ප්‍රේමවත්නි. ඔබ තීරණයක් අරගෙන මේ විශ්වාසවන්තකම ඔප්පු කරන්න ඔබ ක්‍රියා කරේ නැත්නම්
තීරණය ඔබගේ අතේ තිබෙන්නේ. අපි කොච්චර කතා කරා. දැන් මෙතන ඉන්නේ හැමෝම මම විශ්වාස කරනවා ආත්මයන් වහන්සේව අත්දැක්ක මිනිස්සු කියලා. right? ආත්මයන් වහන්සේව අත්දැක්ක මිනිස්සු. නමුත් බලන්න මෙතන කතා කරන මේ ඵල 9 මේ 9ම එහෙනම් අපි ගාව හරියට වැඩ කරන්න එපා. ආත්මයන් වහන්සේ ආපු ගම මේ ඵල 9 අපතුල ක්‍රියාත්මක වෙනවා නම් මේ ඵල 9 දැන් ඔයගොල්ලෝ අපි හැමෝම ගාව වැඩ කරන්න එපා. මට එක්කෙනෙක් අන්මියුට් කරලා පුළුවන් නම් කියන්න මම මේ තර්ජනය කරනවා නෙමෙයි නමුත් අපිට කාටද කියන්න පුළුවන් ඔය ඵල 9 මං ගාව සුප්‍රීට වැඩ කරනවා කියලා කාටද කියන්න පුළුවන්. අමාරුයි නේද? හේතුව මගේ ප්‍රේමාන්තනේ මේ ගැන කොච්චර දේශනා ඇහුවත් මේ ගැන කොච්චර ගායනා කළත් මේ ගැන කොච්චර ආත්මයන් වහන්සේගේ පෙළඹීම ලැබුවත් ඒ කාරණාව එළියට ගේන්න තීරණය තිබෙන්නේ ඔබගේ අතේ මගේ අතේ. ඉතින් මේ පාඩම තුළ අපි විශ්වාසකම ගැන අපි ඉගෙන ගන්නවා. මම විශ්වාස කරනවා මේ වෙද්දි ඔබ යම් යම් තීරණයක් අරගෙන ඇති ස්වාමින් වහන්සේට ඔබගේ විශ්වාසවන්තභාවය ඔප්පු කරන්නේ කොහොමද කියනව කාරණාව සම්බන්ධව. ඉතින් මේ විශ්වාසකම කියන්නේ ආත්මනාසගේ ඵලයක්. ආත්මයන් වහන්සේ ඔබ තුළ ක්‍රියා කරන එක සැබෑවයි. නමුත් ඔබ ඒ විශ්වාසවන්තකම එළියට ගේන්න පිණිස ක්‍රියා කරන්න අවශ්‍යයි. ආමෙන්. දැන් මේ සත්‍යවාදී වචනය අපි කතා කරන දැන් මේ දැන් කතා කරන මාතෘකාවල සුද්ධාත්මයන් වහන්සේ මේ සුද්ධාත්මයන් වහන්සේ මොකද්ද අප තුළ කරන්නේ? උන්වහන්සේගේ ක්‍රියාව තමයි මගේ ප්‍රේමවන්ත අපි මේක දිගටම කතා කරලා තිබෙනවා. සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව ඔබ තුළට ඇවිල්ලා ඔබට අන්‍ය භාෂාව දීලා නවතිනකවත් ඔබට එතනින් එහාට ගිහිල්ලා ආත්මික දීවනාවකින් පුරවලා යක්ෂයන් දුරු කරන බලය දීලා අනාගත වාක්‍යයන් බලය දීලා ලෙඩුන් සුව කරන බලය දීලා මේ මෙහෙම කරන එක නෙමෙයි සුද්ධාත්මයන් වහන්සේගේ අරමුණ. ඒක අරමුණක් තමයි. නමුත් සුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රධානතම අරමුණ නැත්තම් ප්‍රධානතම සේවය තමයි මොකක්ද? යේසුස් වහන්සේ වගේ තේජසින් තේජසට ඔබවත් මාවත් මාරු කරලා සාධනය. උන්වහන්සේගේ ස්වරූපයට ඔබවත් මාවත් සාධනයක. සුද්ධාත්මයන් වහන්සේ තමයි මනමාලිය සූදානම් කරන්නා වූ තැනැත්තා. සදාකාල ජීවනයට යේසුස් වහන්සේ හා සමග යන්න පුළුවන් වන පිණිස ඔබවත් මමත් සාදන්නා වූ කෙනා තමයි සුද්ධාත්මයන් වහන්සේ. ඒක තමයි ප්‍රධානතම සේවය. අනිකුත් හැමදේම දෙවනු වෙන්නා වූ දේවල්. එතකොට සුද්ධාත්මයන් වහන්සේ අප තුලින් ඉඳලා ක්‍රියා කරලා මොකද්ද මේ කරන්නේ? යේසුස් වහන්සේ කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේගේ සත්‍යතාවයේ වචනය. වචනය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ඒ වචනය සත්‍යතාවයට ගේන්නේ යේසුස් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ අප තුලින් ඉඳලා ඒ සත්‍යතාවයේ වචනය ඇදහිල්ල තුලින් අප තුල කීකුරු කමකට ගෙනල්ලා අප තුල ක්‍රියා කරවලා මොකද්ද කරන්නේ? අපව යේසුස් වහන්සේගේ චරිතය වගේ අපිව විශ්වාසවන්තකමේ චරිතයකට මාරු කිරීම තමයි සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව. දැන් අපි කොහොමද දන්නවා මාංශය කියනවා උදේ ඊටමත් දුර්වලයි. මොකද ආත්මය කොච්චර කැමති වුණත් මාංශය දුර්වල නිසා right අපි කොච්චර ආස වුණා සමහර වෙලාවට හරි දේ කරන්න හරි තීරණයක් ගන්න හරි දේ වෙනුවෙන් කැප වෙන්න හරි දේ වෙනුවෙන් විශ්වාසවන්ත වෙන්න right මේකට හැකියාව සමහර අයට නැහැ right සමහරට කියන්නේ බොහෝ අයට නැහැ. ඒකයි අපිට සුද්ධාත්මයන් වහන්සේගේ බලය ඕනේ මේ අපගේ ජීවිතයේ අපිට උප්පත්තියෙන් ආවා වූ අවිශ්වාසවන්තකම, ද්‍රෝහීකම, පැනලා දුවන ගතිය, උන්වහන්සේට බොරු කියන ගතිය මේවයින් ඔබට ආවා වූ විශ්වාසවන්තකමේ ජීවිතයක් ගත කරන්න සුද්ධාත්මයන් වහන්සේගේ බලය අපිට ඕන කරන්නේ. ඒක නිසා මගේ ප්‍රේමාන්තනේ අපි ගලාති 5:16 කියනවා. නමුත් ආත්මයන් වහන්සේ කතා කරගෙන හැස්සෙන්න එවිට නොබලා මානසික තෘෂ්ණා සම්පූර්ණ කර නැතයි කියමි. මොකද්ද මේ කියන්නේ? ආත්මයන් වහන්සේ තුල හැසිරෙන්න. එතකොට මානසික තෘෂ්ණාව කියන්නේ මේවා වෙනම බයිබල් ස්ටඩිස් වල මානසික තෘෂ්ණා කියලා දෙයක් තියෙනවා. ඒක සම්පූර්ණ කරන්නේ නැතුව ඔබ සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවන් නැත්නම් සුද්ධාත්මයන් වහන්සේ දුකටපත් කරන්නේ නැතුව උන්වහන්සේ සතුටු වෙන්නා වූ ක්‍රියාවන් වල ඔබ යෙදෙන්න යනවා ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන හැසිරුණොත්. එපිස 5:18 කියනවා මුද්‍රික පාණයෙන් මත් නොවන්නේ එයින් අනාචාරකම් හටගන්නේ සෝරිය බෙබදේ මෙතන නැහැ. නමුත් ආත්මයන්ගෙන් පූර්ණ වේ. ගීතිකාවලින්ද කයවලින්ද ආත්මීය ජීවලින්ද එකිනෙකාට කතා කොට නුඹලාගේ සිත්වලින් ස්වාමීන් වහන්සේලා ගායනාද ගීතිකාද කරමි. මොකද්ද මේ කියන්නේ? මුද්‍රික පාණයෙන් මත් වෙන්න එපා. ඒකෙන් වෙන්නේ අනාචාරය. මේ ලෝකේ ගැන කතා කරන්නේ. නමුත් මෙතන කියනවා ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන්න. එතකොට තමයි ඔයගොල්ලන් ආත්මික කාරණා වලට ආශ වෙන්න යන්නේ. ආමෙන්. එතකොට රෝම 5
රොම 8:4 කියනවා එසේ කලේ මානසික ලෙස නොව ආත්මික ලෙස හැසිරෙන්නෝ අප තුල ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණ වන පිණිස. ව්‍යවස්ථාවේ නියෝගය මේවා වෙනම බයිබල් පාඩම් අපිට හැමදේම මෙතන කතා කරන්න බැරි වෙයි. නමුත් මෙතන කියනවා මානසික ලෙස හැසිරෙන්න නෙමෙයි. නමුත් ආත්මික ලෙස හැසිරෙන්නෝ අප මොකද්ද මේ කතා කරන්නේ? මේ සත්‍යවාදී වචනය ඔබ තුල ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය නැත්නම් ක්‍රියාත්මක කරන්නා වූ බලවේගය බලය තමයි සුද්ධාත්මයන් වහන්සේ. එතකොට විශ්වාසවන්තකමට අවශ්‍ය කරනා වූ විනය, විශ්වාසවන්තකමට අවශ්‍ය කරන්නා වූ කරුණාව, විශ්වාසවන්තයෙක් වෙන්න අවශ්‍ය කරන්නා වූ හික්මීම, පුහුණුව මේ සියලු දේ ඔබටත් මටත් ගෙනෙන්නා වූ පුද්ගලයා ලෙස උන්වහන්සේගේ වචනය පැහැදිලිවම ඉස්සරහට ගෙනවා කවද? සුද්ධාත්මයන් වහන්සේව. ඉතින් මගේ ප්‍රේමවන්තයනි මෙතන අපි කතා කරන දේ තමයි මේ ආත්මික ඵල එළියට ගේන්න ඔයත් මමත් කරන්න ඕන දෙයක්. right? ආත්මික ඵල එළියට ගේන්න එක ඔබත් මමත් කරන්න ඕන දෙයක්. ඒකට ඕන කරන බලය සුද්ධාත්මයන් වහන්සේ දෙයි. right? ඒකට ඕන කරන බලය සුද්ධාත්මයන් වහන්සේ දෙයි. ඉතින් ඒක නිසා අපි මම විශ්වාස කරන මේ කාරණා ඉතාමත් පැහැදිලි කියලා අපි මාතෘකාවන් දෙකක් මේ වෙද්දී අද දවසේ කතා කළා. පළවෙනි එක තමයි විශ්වාසවන්ත බව සහ දෙන්වාසගේ සත්‍යතාවය. ඊට පස්සේ අපි බැලුවා විශ්වාසවන්ත කාම සහ සුද්ධාත්මයන් වහන්සේ කියන කාරණාව. ඊට පස්සේ අද දවසේ අපේ අවසාන මාතෘකාව විශ්වාසවන්ත භාවය සහ යේසුස් ක්‍රිස්තුස්ගේ ශරීරය. right? ඉතින් අපි බලමු මේකෙන් උත් උන්වහන්සේ අපිට මොකක්ද කතා කරන්නේ කියලා. දැන් රෝම 12:5 කියනවා බොහෝ දෙනෙකු අපේ ක්‍රිස්තුස් වහන්සේ තුළ එසේම එක ශරීරයක්ම වෙන වෙන වශයෙන් ඔවුන්ගේ අවයවයෝ වෙමුවා. දැන් ඔබ දන්නවා මම දන්නවා අපි කිතුණෙක් වුණා වූ දවසේදීම අපි යේසුස් වහන්සේගේ ශරීරයට සම්බන්ධ වුණා වූ උන්වහන්සේගේ ශරීරයේ කොටසක් බවට අපිපත් වුණා. එතකොට ඔබත් මමත් ඒ දිව්‍යමය ශරීරයේ කොටසක් ලෙසින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි ශරීරයක කොටසක් වුණාම ඒ කොතන කොටසද කියලා අපි දන්නේ නැතුව ඇති. නමුත් ඒ මොන කොටසක් වුණත් අපිට එළියට පෙනෙන උන්වහන්සේගේ වචනේ කියන නම්බු මම හිතන්නේ 1 කොරින්ති 12:25 කියනවා නම්බු ඇති ශරීර කොටස් තියෙනවා, නම්බු නැතිව තියෙනවා. ඒ මොන දේ වුණත් ඒ හැම ශරීර අවයවයකටම තිබෙනවා විශ්වාසවන්තව ශරීරයට සේවය කිරීමේ වගකීම. right? ඉතින් ඔබවත් මාවත් උන්වහන්සේ මෙතන කියනවා වගේ බොහෝ දෙනෙකු අපිත් ක්‍රිස්තුස්ගේ තුල එකම ශරීරයක් වුණා. කියන්නේ ඔබත් මමත් ඒ ස්වර්ගීය නැත්තම් මේ මුළු ලෝකයම සම්බන්ධ කළා වූ ඒ ශරීරයට සම්බන්ධ වෙලා ඉවරයි. එතකොට අපිට වගකීමක් තිබෙනවා මේ ශරීරයේ ක්‍රියාවලිය කැඩෙන්නේ නැතුව ඉස්සරහට කරගෙන යන්න ඕන කරන සේවය සැපීමේ ඒ ඔබ මොන ශරීරාංගයක්ද උන්වහන්සේගේ ශරීරයේ ඒ දේ කිරීමේ වගකීමක් විශ්වාසවන්ත භාවයක් ඔප්පු කිරීමේ වගකීම ඔබටත් මටත් තිබෙනවා. දැන් අපි දකින අලුත් ගිවිසුම දිහා බලද්දී අලුත් ගිවිසුමේ බොහෝ තැන්වල මේක ආඥාවක් විදිහට එළියට එනවා. මොකද්ද මේ ආඥාව? ප්‍රේමය කියනව කාරණාව ඔබ බැලුවොත් උන්වහන්සේගේ වචනය තුල right ප්‍රේමය නැත්නම් හඳුනාගන්න පිටරවල සමානය ගොඩාක් දේවල් අන්‍ය භාෂාවෙන් කතා කරලා දඩක් නෑ. ප්‍රේමය නැත්නම් අපි ගොඩාක් දේවල් ප්‍රේමය ගැන කියනවා. දැන් ප්‍රේමය සහ උන්වහන්සේගේ ශරීරය කියනව කාරණාව ඔබ එකතු කරලා බැලුවොත් ඔබ දන්නවා උන්වහන්සේගේ ශරීරය කෑලි වලට කැඩෙන්න හේතුව වුණේ මොකද්ද? උන්වහන්සේ දක්වපු අධික ප්‍රේමය. right? උන්වහන්සේගේ ශරීරය කෑලි වලට කඩන්න හේතු වුණේ උන්වහන්සේගේ තිබුණා වූ ප්‍රේමය. එතකොට අපි කියනවා ප්‍රේමය නැතුව කිසි දෙයක් වැඩක් නැහැ. එහෙනම් මගේ ප්‍රේමවන්තගේ ශරීරය කෑලි වෙන්න කැඩුනේ ප්‍රේමය නිසා. එතකොට අද දවසේ ඔබට මට වක්කීමක් තිබෙනවා මේ ප්‍රේමය නිසාම ඒ ශරීරය එකතු කරලා තබා ගන්න. මම කියන්නේ ඉතාමත් බරපතල ඉතාමත් වක්කීම් සහගත කාරණාවක් අද සභාව තුළ ඉතාමත් දුකට කාරණාවක් සමහර වෙලාවට මේක දකින්න නැහැ. සභාවන් වෙන වෙලා නම් වශයෙන් වෙන් කරගෙන සමහර කට්ටිය සභාවන් වලට සම්බන්ධ වෙන්න කැමති නැහැ. තමාගේ පෞද්ගලික නමින් සේවයන් පවත්වාගෙන යනවා. මාත් එක්ක පාලකවරයෙක් සේවයකට සම්බන්ධ වෙන්න අපි නමස්කාර සේවයක් ආරම්භ කරන්න බොහෝ කාලයක් කතා කරමින් සිටියා. ඉතින් ඒ කාරණා ඔක්කොම කරලා ප්‍රොජෙක්ට් ප්ලෑන්ස් හදලා ඔක්කොම ඉස්සරහට යද්දී මම කියව එක කාරණාවකින්ද හැමදේම අනිත් පැත්තට හැරුණා. මොකද්ද? මම කිව්ව කාරණා තමයි පාස්ටර් මම කැමති නෑ මේ
කාගේ හරි මිනිස්සෙක් යන නමකින් තියෙන සේවයකට සම්බන්ධ වෙන්න. මොකද ඒ මිනිස්සයා නැතුව ගියොත් ඒ සේවයට මොකද වෙන්නේ? ඉතින් ප්‍රශ්නයක් තියෙනවා මේ නම් වලින් බෙදිලා සභා නම් වලින් බෙදිලා මේ එක සභාවක් කියලා අපි දේශනා කළාට මේ ඒක ක්‍රියාවෙන් පෙන්වන්නේ නැහැ. හේතුව ඇයි? මේ ප්‍රේමය ගැන කතා කළාට ප්‍රේමය කොහොමද පෙන්වන්නේ? මේ ශරීරය එකතු වෙලා තියෙන්නේ ප්‍රේමය නිසා නේද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් මගේ ප්‍රේමාන්තෙන් ඊටමත් වැදගත් කාරණාවක්. ඇයි මේ උන්වහන්සේගේ වචනය කියනවා ප්‍රේම කිරීම නිසා ප්‍රේමය නිසා එකිනෙකාව ගොඩනගා ගන්න, එකිනෙකාව දරා ගන්න, එකිනෙකාට ගෞරව කරන්න, එකිනෙකාට සේවය කරන්න, right? ඉවසන්න. මෙන්න මේ වගකීම කිතුණු සභාවට ශරීරයක් විදිහට අපිට තිබෙනවා. මොකද්ද? ප්‍රේමය නිසා එකිනෙකාව දරා ගන්න, ගොඩනගා ගන්න, ධෛර්යමත් කරන්න, ඉවසන්න, වර්ධනය කරන්න. මේක අපි කළ යුතු දෙයක්. මගේ ශරීරය ගන්නකො එක විදිහටම perform කරන, එක විදිහටම වැඩ කරන අවයව මුළු ශරීරය පුරා තිබෙනවද? මොකද එහෙමයි කියලා ශරීරයේ කොතනකටවත් ඔබ අඩුවෙන් සලකනවද? ඔබ ගණන් ගන්න නැතුව ඉන්නවද? අපි කියමු කකුලේ තිබෙන සුළඟිල්ල. මේක තිබ්බ තඩක් නෑ වගේ මුකුත් ඒක මොකක්ද දන්නේ නැහැ කියලා අපි ඒක තුවාල වෙනවා. සුළඟිල්ලන තුවාලනේ. ඕකට ඔහොම වෙන්න ඕනේ කිසි වැඩක් නැති එකෙක්. ඔබ එහෙම කියන්නේ නැහැ. ඔබ ඒකට අවශ්‍ය කරන ගෞරවය ඔබ දෙන්න ඕන සැලකීම දෙනවා. ඇයි එයා වුණත් තුවාල වුණාම ශරීරයට වේදනයි. මොකද අද දවසේ සභාවට අනිත් මේ ශරීරයට සම්බන්ධ අවයවයන්ගේ වේදනාව තේරෙන්නේ නැත්තේ. එතකොට බලන්න ඕනේ එහෙනම් මේ ශරීරයට සම්බන්ධ වෙලාද නැද්ද කියනෝ ප්‍රශ්නය ඔබත් මමත් කිතුණෙක් විදිහට අසන්නට යුතුවම තිබෙනවා. ආමේන්. උන්වහන්සේගේ වචනේ එපිස 4:12 මෙන්න මේ ආකාරයෙන් කියනවා. 4:12 ඉඳන් අපි කියනවා 16 වගේ වෙනකන් ඉතාමත් පොඩ්ඩක් දිග කොටසක්. එසේ දුන්නේ ඇදහිීමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ උස මහත්ය ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන්නත් එක් ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේවය කිරීමේ වැඩේ පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්ය. මොකක් පිණිසද? එතන කතා කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිස. තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලිසද උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් සුළඟින් ඈත බෑත විසිවීමෙන් ගෙන ලබන්නා වූ බාලයන් නොවන පිණිස. සුළඟවල් දෙකක් තිබෙනවා. මෙතන කතා කරනවා වංචාවෙන් ප්‍රයෝගයෙන් රැවටිලි සහිත උපායෙන් හටගන්න සුළඟින්. ඒකත් ඉගැන්වීමක් කියලා මෙතන කියනවා. අපි ක්‍රියාපොතේ කතා කරනවා ඉහළින් ආවා වූ සුළඟක් ගැන, බලය දෙන්නා වූ ගිනිමැණි දිව් බෙදී යන සලස්වන්නා වූ සුළඟක් ගැන. ඉතින් අපි බලන්න අවශ්‍ය මේ අපි ශරීරයට සම්බන්ධලා ඉන්නවා මොන සුළුඟින්ද අපව ගෙන යන්නේ කියලා. right? ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කතා කරමින් හිසව සිටින ක්‍රිස්තුස් උදෙසා සියලු දේවදී වැඩෙන්න පිණිසත්ය. හිසව සිටින ක්‍රිස්තුස් උදෙසා මොකද්ද මේ කතා කරන්නේ? ශරීරය ගැන කතා කරන්නේ. හිසක් තිබෙන්නේ ශරීරයකට. හිසව සිටින ක්‍රිස්තුස් උදෙසා සියලු දේවදී වැඩෙන්න පිණිසත්ය. උන්වහන්සේගේ මුළු ශරීරය එකට සන්ධි කරනු ලැබ සවිවි. ඒකක කොටසේ ප්‍රමාණයේ ක්‍රියා කිරීමේ හැටියට සහකාර වූ එක සංධිය කර්ණවලින් ප්‍රේමයෙන් වර්ධනය වන ලෙස ශරීරය වැඩෙන්නේ. මොකද්ද මේ කියන්නේ? මෙතන ඉතාමත්ම පැහැදිලිව කියනවා මේ ක්‍රිස්තුස්ගේ ශරීරය දුවන්නා වූ මෙකැනිසම් එක. ක්‍රිස්තුස්ගේ ශරීරය දුවන්නා වූ ක්‍රමවේදය තමයි මේ ප්‍රේමය කියනා වූ දේ. මේ ප්‍රේමය නිසා තමයි ඒ කැල්ලක් නොතිබුණා වූ ශරීරයේ කැලි කැලි වලට කැඩුනේ. ඒ ප්‍රේමය නිසාම තමයි ඒ ශරීරය එක ශරීරයක් විදිහට සන්ධි කරනු ලැබ සවිවි ක්‍රියා කරන්නේ ප්‍රේම නිසාමයි. ආමේන්. ඉතින් මේ ක්‍රිස්තුස්ගේ ශරීරය සහ විශ්වාසවන්තකම ගැන අපි කතා කරලා අපිට තේරෙන්න ඕනේ මේ ප්‍රේමය කියනා වූ කාරණාවට ලොකු බරපතල වගකීමක් තිබෙනවා විශ්වාසවන්තකම තුළ ඉෂ්ට කරන්න කියනා වූ කාරණාව අපිට තේරෙනවා. එතකොට මෙතන තවත් දෙයක් කියනවා ප්‍රේමයෙන් වර්ධනය වන ලෙස ශරීරය වැඩෙන්නේ. එතකොට වර්ධනය කිරීමේ වගකීමක් ඔබට පටන් තිබෙනවා වගේ ප්‍රේමාන්තයෙන්. දැන් අපේ ශරීරයේ කොණ්ඩේ වැවුනම කොණ්ඩේ කපනවා, නියපොතු කරනවා, නියපොතු කපනවා. අනේ නෑ මේක මගේ ශරීරයේ කැලක් නෙමෙයි කපන්න නැතුව ඉන්නේ නෑ. අපි ඉතින් අපි සමහර දේවල් කරන්න දිනවා ශරීරය මේන්ටේන් කරන්න. මොකද්ද මෙතන කියන්නේ රෝම 15 එකක් කියනවා. ඉතින් බලවත් වූ අප විසින්ම අපම සතුටු කර නොගෙන බැලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය. අපි කොහොමත් පොරවල්නේ. මෙතන කියනවා බලවන්ත වූ අප විසින්.
අපි කොහොමත් පොරවල අපිට ලොකු පොරත්වයක් තියෙනවා මම තමයි පොර මම තමයි මෙහෙම කළේ මම තමයි හොඳටම කළේ මම වැඩ දේවල් කියනවත් දන්නේ නැහැ මට සමාව වෙන්න නමුත් අපි එහෙම කියනවා රයිට් මං කරපු විදිහ ගැන කවුරුත් කියන්නේ නැහැ අපි තමයි හොඳටම කරලා තියන්නේ අපි සමාව තමයි හොඳම නමස්කාරයද අරකද මේකද මම තමයි හොඳටම කළේ මොකද මෙහෙම කියන ඔයා ඒක වගේ කියවක වෙන්න එපා බෙලහීනයන්ගේ දුර්වලකම් උසලන්න ඕනේ ඇයි මේ බෙලහීනය ශරීරයේ කොටසක් නිසා ආමෙන් ගලාති 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ මෙහෙම කියනවා මගේ ප්‍රේමද සහෝදරයනි මිනිස්සෙක් යම් වර්ධනයට අසු වූවත් ආත්මික වූ නුඹලා මුරුදුකමේ ආත්මයේ යුක්තව එබඳු කෙනෙකු හරවා ගන්න. මොහොත් පරීක්ෂාවට වෙන්නේ නැතුව ඉන්න බලා ගන්නත් ඕනේ. මොකද කියන්නේ මිනිස්සෙක් වර්ධනයට අහු වුණොත් එහෙම ඒකව පට්ට ගහලා චරිතය ඝාතනය කරලා සබහවට නෙමෙයි ආය පවුලට මූණ දෙන්න බැරි තැනටපත් ගන්න එපා. උන්වහන්සේ කියනවා ආත්මික වූ නුඹලා මුරුදුකමේ ආත්මයේ යුක්තව එබඳු කෙනෙකු හරව ගන්න. එබඳු කෙනෙකු හරව ගන්න හේතුව ඇයි? ශරීරයේ කොටසක් නිසා. ශරීරයේ කොටසක් නිසා ප්‍රේමය ඇතුව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා උන්වහන්සේගේ වචනේ අපිට නිරන්තරයෙන් කතා කරනවා වගේ ප්‍රේමයක් තියෙනවා. හෙබ්‍රේය 1 පේතෘස් පොතේ ගියොත් 1 පේතෘස් 4:8 කියනවා අරත් ප්‍රේමය පව රාශියක් පසර බැවි. සියලු දේවල්ට වඩා එකිනෙකා කෙරේ බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න. කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න. දෙවන් වාසී අනේකාකාර කරුණාව යහපත් ගබඩාකාරයන් මෙන් මේ පදේ අපි කලින් කියවුවා ඔබවත් මාවත් උන්වහන්සේ කැඳවලා තිබෙන්නේ යහපත් කරුණාවේ ගබඩාකාරයක් වෙන්න ඒ වගකීම ඉෂ්ට කරන්න ඕන ආකාරය අපේ කලින් පාඩම් වල තිබෙනවා ඒක කාට හරි මිස් වුණා නම් YouTube එකේ අපි link එක දාලා තියෙමු උඩ පුළුවන් ඒක ගිහිල්ලා අහන්න මෙතන කියනවා අපේගේ ඒ යහපත් ගබඩාකාරයන් මෙන් අපිට ලැබුණා වූ දීමනාවේ හැටියට සේවය කිරීම තමයි උන්වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නා වූ විශ්වාසවත්කම. ආමේන්. අපි අවසාන වශයෙන් කියනවා යාකෝබ් පොතේ 5:19 මාගේ සහෝදරයනි නුඹලා අතරින් යමෙක් සැබෑකමෙන් මුලාව ගියේද යමෙක් හරවගන්නේ නම් පව්කරුක තවාගේ මාර්ගයේ මුලාවෙන් හරවගන්න තැනැත්තා ප්‍රාණයක් මාරෙන් කලවා පව් රාශියක් පසල බහු දැන ගැනීම. මේ කතා කරන්නේ මොකද්ද වගේ ප්‍රේමාන්තනේ ශරීරයට සේවය කිරීම. ශරීරයට සේවය කිරීම. ඔබත් මමත් විශ්වාසවන්තව මෙතන කතා කරන උන්වහන්සේගේ ශරීරය වර්ධනය කිරීමට උන්වහන්සේ වක්කීමක් ඔබටත් මටත් දෙනවා විශ්වාසවන්තයෙක් විදියට. ඒ වාක්‍ය විශ්ල කරන්න පුළුවන් ප්‍රධානතම ක්‍රමය තමයි ප්‍රධානතම ආයුධය තමයි ප්‍රේමය කියනවා කාරණාව. ඉතින් මේ විශ්වාසවන්තකමත් උන්වහන්සේගේ ශරීරයත් සම්බන්ධව ඉතාමත් ලොකු සම්බන්ධතාවයක් තිබෙනවා කියන කාරණා ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ක්‍රිස්තුවාසගේ ශරීරය එකිනෙකාගේ ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය සඳහා වැදගත් කාර්යයක් ඉෂ්ට කරයි. එක් ශරීරික අවයවයන් ලෙස ඇදලිවන්ත එකිනෙකා කිරීම සැලකිලි දක්විය යුතු අතර එකිනෙකාට සේවය කිරීමට සම්බන්ධ විය යුතුය. මෙතන මට ලියන්න බැංගුණා කාරණා තමයි ප්‍රේමය ගැන. මේ සියල්ල සිදු වෙන්නේ ප්‍රේමය තුලින්. ප්‍රේමය නැතුව කිසි දෙයක් වැඩ කරන්න යන්නේ නැහැ. උන්වහන්සේගේ ශාරීරික දේවල් සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. ප්‍රේමය මත පදනම් වුණා වූ ක්‍රියාවලියක කොටසක් තමයි අද දින ඔබත් මමත්. ආමෙන්. මම විශ්වාස කරනවා ඔබට අද කතා කළා වූ කාරණාවන් පැහැදිලි වෙන්නට ඇති කියලා. අපි කාරණා තුනක් අද දවසේ කතා කළා. පළවෙනි කාරණාව තමයි විශ්වාසවන්ත භාවය දෙවියන් වහන්සේගේ සත්‍යතාවය. අපි ලබන සතියේ කතා කරනවා විශ්වාසවන්ත භාවය උන්වහන්සේගේ චරිතය ගැන. ඉතාමත් වැදගත් පාඩමක්, පොඩ්ඩක් දිග පාඩමක්. අපි ඊට පස්සේ කතා කළා විශ්වාසවන්තකම සහ සුද්ධත්වයන් වහන්සේ ඒත් එක්කම විශ්වාසවන්ත භාවය සහ උන්වහන්සේගේ ශරීරය කියනවා උදේ තිමම ඒතුළු උන්වහන්සේ යම් දේවල් ඔබට කතා කරන්නට ඇති. ඔබ ගාව නෝට් පොතක් පෑනක් ඇති, බයිබලයක් ඇති, ඔබ දේවල් ලියා ගන්නට ඇති. මේ පාඩම කරගෙන යද්දී ආත්මයන් වහන්සේ ඔබට කතා කළා වූ වෙනස් වෙන්න ඕන කරන තැන් අලුත් දෙදලා ඔබ ලියා ගන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ තුලින් අපගේ ජීවිතය අපි ස්වයං වාසිය තුළ වර්ධනය කර ගනිමු. ඉතින් කාටට ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි අන්තර රෙක්ස්ට ආරාධනා කරනවා යාත්‍රා කළ අවසන් කරන්න කියලා. ඊට පස්සෙව ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒ ප්‍රශ්න කතා කරන්න පුළුවන්. අන්තර රෙක්ස් will you close this time in a word of prayer? Yeah, I can do that. Hallelujah, hallelujah, hallelujah. ඉතාමත්ම ගැඹුරු බරපතල ඉගැන්වීමක් ස්වාමිනී. අත්‍තරම ස්වාමිනී ඔබ වහන්සේ මුළු බයිබලයේම මේ පාඩම් මාලාවේ ඉතා පුදුමාකාර විදිහට සම්පින්ඩනය කරලා තියෙනවා කියලා අපිට වැටහෙනවා. ස්වාමිනේ මෙතන වහන්සේ කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. අපේ වෙනුවෙන් පූජා වූ ශරීරය ආදම් මේව නැති කරගත්තේ සම්බන්ධතාව නැවත ස්ථාපනය කරන්න දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිසා පූජා වූ ඒ ක්‍රිස්තුස් වහන්සේ විශ්වාසවන්තව උන්වහන්සේගේ ඒ පැවරුම මෙහෙවර ඉෂ්ට කරලා අද
අපේ හිසව සිටින සනන් වහන්සේ උන්වහන්සේ අපට පැහැදිලිව කියනවා කොහොමද අපි ඵල දැරිය යුත්තේ ශරීරයක් හැටියට ශරීරයේ අවයවය හැටියට අපි කොහොමද ස්වාමින් වහන්සේගේ හිතට සම්බන්ධ වෙලා ශරීරයේ වර්ධනය වෙනුවෙන් අපි වැය වෙන්නේ කැප වෙන්නේ ස්වාමින් වහන්සේ අපට දීලා තියෙන ඒ ආත්මික වගකීම් ඉෂ්ට කරන්නේ කොහොමද කියලා අද අපි ඉගෙන ගත්තා ස්වාමීන් වහන්සේ මේ සියල්ල කරගන්නට ඔබ වහන්සේ අපට සුද්ධාත්මයන් වහන්සේ දීලා තියෙනවා ඒ ඵල දැරීම සඳහා ඔබ වහන්සේ පැහැදිලිවම අද අපිට කතා කරනවා ඇදහිල්ල නැතුව මේ කිසිවක් වෙන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ. ඒ ඇදහිල්ලේ පදනම මුළු අපේ ජීවිතය පුරාවටම ඇදහිල්ල නැතුව උන්වහන්සේ ප්‍රසන්න කරන්න බෑ කියන්නේ ඒක තමයි ස්වාමීනි හැම දෙයකම පාදක වන්නේ ඇදහිල්ල කියලා අපි දකිනවා ස්වාමීනි. ඇදහිල්ල නැතිව විශ්වාසවන්තකමක් ඇති වෙන්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තා ස්වාමීන් වහන්සේ. ඒ වගේම අද අපිට මේ හිබ්‍රු වචනේ තිබෙනා වූ ඒ විවිධාකාර කඩපතවල් වහන්සේ ඒ කියන්නේ පැතිකඩවල් වහන්සේ අද අපිට පෙන්වලා දුන්නා ස්වාමීන් වහන්සේ. මෙවැනි ඉවැන්නීමක් ලබා ගැනීමේ වාග්ය වරම අපිට ලබා දෙන්නේ වහන්සේ අපෙන් වෙන්න තියෙන දේ කරගන්නට ඔබ වහන්සේ අපව සන්නද්ධ කිරීමක් හැටියට අපි දකිනවා ස්වාමීන් වහන්සේ. මේ කාලය තුල මේ අපිට ලැබිච්ච අගනා අවස්ථාව ගැන ඔබට ස්තුති කරනවා ස්වාමීනි. ඒ සඳහා ඔබගේ දරුවා ඔබගේ දාසයා අනාර්කලස ආලේප කරලා පිළියෙල කරලා ඔබ වහන්සේ ඔහුව මේ දේශයටම බලපෑමක් ඇතිවන අන්දමට තව තව ඔසවන්න කියලා සන්නද්ධ කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. අද ඉගෙන ගත්ත දේ තුල මෙනෙහි කරමින් අපේ ජීවිතේ ඒවා අදාළ කරගෙන ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය අප තුල ප්‍රකාශ වෙන්නට සුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය ආලේපය අපි පතමු. සම එක්සිත්ව ස්වාමීන් වහන්සේට ඒ ගෞරවය මහිමය ලැබෙන අන්දමට සියල්ලෙහිදීම විශ්වාසවන්තව සැබෑකමට සහ ඒ උන්වහන්සේගේ ඒ චරිතාංගවලට ස්වාමිනී අපි පංගුකාරයෝ වෙමින් අපි මේ සියල්ලේදීම ඔබ වහන්සේට ණයක ඇති වෙනවා. සුදාත්මයන්නි අපව හසුරවන්න මෙහෙයවන්න මේ දැන් ඉගෙනගත්ත දේ අප තුල කලවද්දන්න අප තුලින් ඒ දේ ප්‍රකාශ කරන්න ගැලුම්කාර බෙදුම්කාර යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් 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 හලෙලූයා ස්තුති